ආයිබෝවන් දැන් ලෙවල් 3 පාඨමාලාව හදාarලා ඉවර වෙච්ච ළමයිට ඩිප්ලෝමා ලෙවල් එක අපි පටන් ගන්නවා. එතකොට ඩිප්ලෝමා ලෙවල් එකේදී ඕගලන්ට විෂය එකක දෙකක් ආවරණය කරන්න ඕනේ. ඒ විෂය එක දෙකෙන් එකක් අපි මේ පාඨමාලාව යටතේ සාකච්ඡා කරනු ලබනවා. වෙබ් ඩිසයිනින්. එතකොට අපි අන්තර්ජාලයේ පවතින වෙබ් පිටු නිර්මාණකරණය පිළිබඳව සහ ඒ නිර්මාණයට නිර්මාණ සිදු කරගෙන යන්න අවශ්‍ය කරන කේතක ලිවීම එහෙම නැත්නම් කෝඩ්ස් ලිවීම පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න සහ අවසානයේදී Tamanට උමනා කරන ඕනෑම වෙබ් පිටුවක් සාර්ථකව නිර්මාණය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. හැබැයි මේක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්, ඒ වගේම සරල ලැන්ග්වේජ් එකක්. ඒක නිසා ගොඩක් හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන් මුල ඉඳලා හරියට පිළිවෙලට ඉගෙන ගන්න. ඒ වගේම දැන් වර්තමානයේ පවතින ICT එහෙම නැත්නම් තාක්ෂණ විෂයට අදාළව තොරතුරු තාක්ෂණ විෂයට අදාළව 11 වසරේ පවතින ප්‍රධාන විෂයක් විදිහට තමයි වෙබ් ඩිසයිනින් එහෙම නැත්නම් HTML ලැන්ග්වේජ් එක පිළිබඳව ඒ පිටු ලිවීම පිළිබඳව අදහසක් දෙන්නේ. එතකොට ඔයගලන්ට මේකෙන් ප්‍රතිලාභ දෙකක් තිබෙනවා. එකක් වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන් වගේම 11 වසරේදී විෂය හදාරන බලාපොරොත්තු වන ළමයිට එම විෂයේ ප්‍රධාන කොටසක් සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. එහෙමනම් අපි පටන් ගමු මෙම වැඩසටහන් ඒකකය. එතකොට මුලින් අපි කිව් පරිදි අන්තර්ජාලය ඔස්සේ එහෙම නැත්නම් Zoom හරි Teams හරි වැඩසටහන් ඔස්සේ මුල් වකවානුවේ දැනට රටේ පවතින තත්ත්වය නිසා අධ්‍යයන කටයුතු අපි කරගෙන යන්. ඒ වගේම ගොඩක් පහසුයි අපිට මේ විෂයේදී පරිගණකයේ අනුසාරයෙන්ම අධ්‍යයන කටයුතු කරන්න පුළුවන් නිසා. ඒ නිසා දැන් ඔයගලන්ගේ ඒ ගෲප් එකට මම ගෲප් එක වෙනස් කරලා ඇති වෙබ් ඩිසයිනින් කියලා. එතකොට ඒ ගෲප් එකට හැම සතියෙම පාඩම් ඒකකයක් අන්තර්ගත වෙනවා. ඒ පාඩම් ඒකකයේ YouTube channel එක අපේ ආයතනයට අයිති YouTube channel එක ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔයගලන්ට ලැබෙන WhatsApp එකට ලැබෙන link එක ඔස්සේ ඒ වීඩියෝ එක නරඹන්න පුළුවන් සහ ඒකට අදාළ notes ලියා ගැනීම පිළිවෙලින් ඉදිරියට සිදු කරගෙන යන්න. ඒ වගේම අපි හිතනවා මාර්තු මාසේ 15 වෙනිදාන් පස්සේ වගේ 20 වගේ කාලෙ පඩලා පාසල් විවෘත කරාට පස්සේ සාමාන්‍ය පරිදි ආයතනය තුල අධ්‍යයන කටයුතු සිදු කරගෙන යන්න පුළුවන් හැකියාවක් පවතිනවා. එතකන් අපි මේ ක්‍රමයට අධ්‍යයන කටයුතු සිදු කරගෙන යමු. මේ සඳහා විශේෂ විෂයක් අවශ්‍ය වන්නේ නැහැ. හැම පරිගණකයකම වගේ Windows අන්තර්ගත වන පරිගණක හැම එකකම notepad තියෙනවා. අපි ඕක ඇතෑරලා දාලා තියෙන විෂය එකකයක්. ඇතෑරලා දාලා තියෙනවා කියන්නේ ඉතින් අපි දැනට අධ්‍යයන කටයුතු තුළ කිසිම සපෝට් එකක් තියපු විෂයක් නෙමෙයි. එතකොට කම්පියුටර් එකේ තිබෙනවා notepad. මේ notepad විෂය ප්‍රමාණවත් අපිට මේ වැඩ කටයුතු සිදු කරගෙන යන්න. එහෙම නැත්නම් වෙබ් පිටුවකට අදාළ කෝඩින්ග්ස් ලියන්න. ඒකෙන් අදහස් වෙන්නේ HTML ලැන්ග්වේජ් එක එහෙම නැත්නම් වෙබ් පිටු සැලසුම් කරන භාෂාව notepad විතරක්ම භාවිතා කරනවායි කියන එක නෙමෙයි. ඊට සමගාමී විෂය ගණනාවක් අන්තර්ජාලය ඔස්සේ තියෙනවා. නමුත් අපිට HTML කේතනය සඳහා ඉතා පහසුවෙන් අමතර මෘදුකාංගයක් අවශ්‍ය වන්නේ නැහැ.
Windows වල තියෙන Notepad විෂය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔබ සකස් කරන මේ වෙබ් පිටු එහෙම නැත්නම් කේතනය කරනු ලබන කෝඩ්ස් කරනු ලබන වෙබ් පිටු ක්‍රියාත්මක කරලා බලන්න ඔබගේ පරිගණකයේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් අවශ්‍යයි. අන්තර්ජාල වෙබ් අතිරික්සුවක් අවශ්‍යයි. එතකොට කලබල වෙන්න දෙයක් නැහැ. දැනටත් ඔබ අන්තර්ජාලයට යොමු වෙනවා නම් ඔබගේ පරිගණකයේ තිබෙනවා ගොඩක් වෙලාවට Google Chrome එහෙම නැත්නම් Google වෙබ් බ්‍රවුසර් එක. එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් ඕනෑම වෙබ් බ්‍රවුසර් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. බහුතරයක් පාවිච්චි කරන්නේ Google Chrome. ඒකේ ගැටලුවක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අපි Notepad වලින් ලියන ලද කේතක රන් කරලා බලන්නේ ක්‍රියාත්මක කරලා බලන්නේ වෙබ් බ්‍රවුසර් එකක් මගින්. එහෙමනම් අපි නෝට් එක ලියන්න ආරම්භ කරමු. මාතෘකාව දාන්න වෙබ් ඩිසයිනින්. වෙබ් ඩිසයිනින්. හරි. ඒක යටතේ ලියන්න පටන් ගැනීම. මෙම පාඨමාලා ඒකකය තුල අප අධ්‍යයනය කරනු ලබන්නේ අන්තර්ජාලය තුල පවතින වෙබ් පිටු නිර්මාණකරණය පිළිබඳවයි. වෙබ් පිටු නිර්මාණයකරණය පිළිබඳවයි. රුලක් අරින්න. අන්තර්ජාල වෙබ් පිටුවක් යනු බහුමාධ්‍ය පිටුවකි. මල්ටිමීඩියා පේජ්. බහුමාධ්‍ය පිටුවකි. එනම් බහුමාධ්‍ය පිටුවක් මත විවිධ මාධ්‍යයන් ඔස්සේ වැඩ කටයුතු කළ හැකි වීමයි. වැඩ කටයුතු කළ හැකි වීමයි. උදාහරණයක් ලෙස වෙබ් පිටු මත විවිධ දෑ දක්නට ලැබේ. ඒ අනුව වෙබ් පිටුව මත පාඨක පසුබිම් රූපරාමු ශබ්ද ගීත වීඩියෝ දසුන් සහ
පිටු සම්බන්ධතා ගොඩනගනු ලබන අධිසම්බන්ධතා hyperlinks සමන්විත වේ. දැන් අපේ වීඩියෝ channel එකටම තමයි අපි ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට මේ වෙබ් පිටුවකදී ඔබට පේන අක්ෂර, රූප සටහන්, පසුතල, වීඩියෝ දර්ශන විවිධ දේවල් එකතු කරලා තියෙනවා. සමහරලාට අපි වෙබ් පිටුවකට ඇතුළු වුණාම ඒ වෙබ් පිටුව තුල නිල් පාටින් පෙන්වන දේවල් තිබෙනවා. ඒ නිල් පාටින් පෙන්වනවයි කියන්නේ තවත් පිටුවකට හෝ ක්‍රියාකාරකමකට ඇතුළු වෙන්න පුළුවන් මාර්ගයක්. එහෙම නැත්නම් අපි කියනවා අධිසම්බන්ධතාවයකින් යුක්ත වෙනවා. එතකොට අධිසම්බන්ධතාවයක් තිබෙන ස්ථානවලදී අත්ල ලකුණ පෙන්නනවා. ඒ වගේම මේ අත්ල ලකුණ මගින් ඔබට මේකට සම්බන්ධිත වැඩසටහනට හෝ පිටුවට හෝ රූප සටහනට හෝ දේවල් වලට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. හරි. දැන් මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් වෙලාවට ඔබ අන්තර්ජාලෙත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන නිසා මේ දේවල් පිළිබඳව සරල අදහසක් ඔබට මේ වෙනකොටත් තිබෙනවා. හරි. right. ඊළඟට මාතෘකාව දාන්න HTML coding. දැන් අපි වෙබ් පිටු භාෂාව හඳුන්වන්නේ HTML භාෂාව විදිහට. එතකොට hyper text markup language. එතකොට මේක භාෂාවක්. right. ඊට ලියන්න. වෙබ් පිටු සැලසුම් කිරීම සඳහා මූලික භාෂාව ලෙස HTML කේතන භාවිතා කරයි. HTML කේතන භාවිතා කරයි. නැත්නම් කේතක භාවිතා කරයි. මෙම කේතක ලිවීම සඳහා බොහෝ පාඨක මෘදුකාංග text editing software බොහෝ පාඨක මෘදුකාංග ඇති අතර ඒ අනුව Windows විධාන පද්ධතිය සමග පැමිණෙන Notepad විෂය භාවිතා කළ හැකිය. දැන් ඊළඟට ඔයගොල්ලන්ගේ කම්පියුටරේ තුල මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඒ වෙබ් බ්‍රවුසර් එක Opera වෙන්න පුළුවන්, Google Chrome වෙන්න පුළුවන්, Mozilla Firefox වෙන්න පුළුවන්. වඩාත් හොඳයි Google Chrome එක තියෙනවා නම් අපිට නිතර පාවිච්චි කරන නිසා. ඒක දැනට නැත්තම් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඒතර වෙබ් බ්‍රවුසර් එකක් අපිට අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට වෙබ් අතිරික්සුවක් ඕනේ මේ හදන නිර්මාණය බලන්න. ඊට අමතරව අපිට උවමනා වෙනවා
නෝට්පෑඩ් එක. එතන නෝට්පෑඩ් එක පරණ version එකක් තිබෙනවා. මේ වගේ ඔයගලන්ගේ ඇති නෝට්පෑඩ් එක. ඒ වගේම අලුත් version එක Windows 10 තියෙන අයගේ සමහරලාට නෝට්පෑඩ් එක මේ විදිහට පෙන්නනවා. right. හරි. එතකොට නෝට්පෑඩ් එකේ තමයි අපි කේතක ලිවීම සිදු කරනු ලබන්නේ. එතකොට මේ විෂයන් දෙක ඕනේ. එතකොට මේකෙන් අපි ලියනවා ටයිප් කරලා ඒ කෝඩ්ස් ටික. ඊට පස්සේ අපි ඒක වෙබ් බ්‍රවුසර් එකක් මගින් බැලීම තමයි සිදු කරන්නේ. දැන් නෝට්පෑඩ් කුමන එක තෝරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒකේ නෝට්පෑඩ් කියලා ගත්තම Windows 7 වෙන්න පුළුවන්, Windows 10 එකේ වෙන්න පුළුවන්, 8 එකේ වෙන්න පුළුවන්. නෝට්පෑඩ් ටයිටල් එකේ පෙන්නනවාද බලන්න නෝට්පෑඩ් කියලා. නෝට්පෑඩ් විෂය පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා. ඊළඟට අපිට දැනගන්න ඕනේ මේ HTML කේතක වැඩ කරන ක්‍රමවේදය පිළිබඳව. දැන් ඒකට මම සරල උදාහරණයක් කියන්නම්. මොකද දැන් අපිට ඕන කරන වෙබ් පිටුව නිර්මාණය කරනකොට මේ වගේ පහසු තැනක් නෙමෙයි ලැබෙන්නේ. දැන් නෝට්පෑඩ් එකේ පේනවනේ හැම දෙයක්. මොකුත් අයිකන්ස් අරව මේවා නැහැ. එතකොට මේ හැමදේම අපි නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. ඒක නිසා තමයි අපි මේකට ලැන්ග්වේජ් එකක් විශේෂයෙන් කියන්නේ. එතකොට දැන් අපි මීට කලින් පාවිච්චි කරපු Word හරි PowerPoint හරි මොකක් හරි පැකේජ් එකක් ගත්තොත් ඒ පැකේජ් එකේදී අපිට ඕන කරන ක්‍රියාවන් සිදු කරන්න අර මෙනු බාර් එකේ රිබන් එක මත තිබෙන ප්‍රධාන විධාන වලට යනවා. දැන් මොකක් හරි අපිට ඇතුළු කිරීමට අවශ්‍ය නම් insert කියන එක ඇතුළට යනවා. එතකොට මේ design කියන එක ඇතුළට යනවා. එතකොට ඒක ප්‍රධාන විධානය. එතකොට මේ ප්‍රධාන විධානයේට අපි කියනවා උසුලනය. මොකද්ද වචනය? උසුලනය. ඉංග්‍රීසියෙන් අපි කියනවා tag. එතකොට ඒ උසුලනයක් තුලට ගියපුවම අපිට ඕන කරන ගුණාංගය තෝරගන්නවා. දැන් අපි insert වලට ගිහිල්ලා අපි ගුණාංගයක් විදිහට තෝරගන්නවා picture. එතකොට ඒක picture කියන එක ඇවිල්ලා එතකොට ගුණාංගය. එතකොට ඒක ක්ලික් කරාට පස්සේ ඒ පින්තූරයට අවශ්‍ය කරන ෆයිල් එක තෝරා දීම කරනවා. අපි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ value එක. දැන් programming language එකේදී අපි කියන්නේ value එකක්. එතකොට අපි මේ package එකකදී උනත් මේ ක්‍රියාව සිදු කරනවා කොහොමද? ඉස්සෙල්ලම tag එකට යනවා. ඊළඟට අපි ගුණාංගයට යනවා. ගුණාංගයට ගිහිල්ලා ඒ ගුණාංගය වෙනස් කරන්න ඕන තත්ත්වය සමහරලාට මේක දැන් මෙතනදී අපි තෝරගත්තේ picture කියන එක නිසා පින්තූර වලට යනවා. සමහරලාට අපි ගුණාංගේ තෝරගත්තේ අකුරු වලට මොකක් හරි ක්‍රියාකාරීත්වයක් නම් ඒ අකුරු වලට යනවා. එතකොට ඒ ගුණාංගයේ තුලට ගිහිල්ලා අපි value එකක් තෝරනවා. ඒ අකුරු වල විශාලත්වය අඩු කරන්න හෝ වැඩි කරන්න හෝ ගුණාංගයට අදාළව value එකක් අපි තෝරනවා. එතකොට මේ HTML කේතක සැකසී පවතින්නේ ප්‍රධාන අංග 3කින්. මොනවාද ප්‍රධාන අංග 3? යම් ක්‍රියාවක් අපිට අවශ්‍ය නම් වෙබ් පිටුව මත සිදු කරන්න ඉස්සෙල්ලාම අපි ඒකට ඕන කරන ටැග් එක දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ ටැග් එක තමයි ඉස්සෙල්ලා ලියවෙන්නේ. එහෙම නැත්නම් අපි කියන උසුලනය. තවත් තේරෙන්න කිව්වොත් එහෙම ප්‍රධාන විධානය. ඊළඟට අපිට අවශ්‍යයි ගුණාංගය. ඒ ටැග් එක ඇතුළට ගියපුවම කරන්න තියෙන ඊළඟ ගුණාංගය මොකක්ද? අපි ඒකට කියනවා property. දැන් මෙතනදී කියන තියෙනවා ටැග් එක ඇවිල්ලා font, ගුණාංගය ඇවිල්ලා color. ඒ කියන්නේ අකුරු සඳහා පාට. ඒතර කම්පියුටරට කියන්නේ මොන පාටද? ඒතර value එක දෙන්න ඕනේ. එතකොට මේ HTML වලදී හැම කේතකයක්ම පදනම් වෙන්නේ tag, property, value කියන අංග 3 මගින්. හැබැයි ඕවා මාරු වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ tag එකක් දාලා තමයි අපිට property එකක් ලියන්න පුළුවන්. හැබැයි අපිට ඕනේ නම් ඒ tag එක ඇතුළතේ properties ගොඩක් දාන්න පුළුවන්. දැන් අපි එහෙම කරනෝනේ සාමාන්‍ය විෂයන් වලදී. මෙතනට මොකක් හරි එකක් හදන්න ආපුවම අකුරු භාෂාවේ අකුරුත් වෙනස් කරනවා. අකුරු වල විශාලත්වෙත් වෙනස් කරනවා.
අකුරු වල සමහරලාට වර්ණෙත් වෙනස් කරනවා. ඒ කියන්නේ ගුණාංග කීපයක් කරනවා. එතකොට අපි HTML tags වලදීත් එහෙම කරන්න පුළුවන්. දැන් අපි මේ අකුරු වලට පාට දැම්ම. එහෙනම් අපි මෙතන ටැප් කරලා ලියනෝ සමහරලාට අකුරු වල හැඩය නැත්නම් සයිස් එක සමානයි අපි දාමු වගේ හරි. එතකොට මම මෙතනදී ගුණාංග දෙකක් දීලා තියෙනවා. මේවා නම් values හිතලේ නැත්නම් වර්ධිනෝ right. මේවා values. එතකොට මේකත් එතකොට value එකක් වෙනවා. right. එතකොට properties ගත්තොත් එහෙනම් මේකේ properties දෙකක් තියෙනවා. මොනවාද තියෙන properties දෙක? එකක් color කියන property එක, අනිත් එක size කියන property එක. පැහැදිලිද? අපිට ඕන තව ඔහොම ලියාගෙන යන්න පුළුවන්. color එක රතු පාටයි, size එක මෙච්චරයි, width එක මෙච්චරයි, height එක මෙච්චරයි කියලා ගොඩක් ලියාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා එක දිගට. හරිද? පැහැදිලිද? right. යරි. ඔයගලගේ පොතේ ලියා ගන්න මේ විදිහට. ඔව්. වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී HTML භාෂාව කේතනය කිරීම සඳහා නෝට්පෑඩ් විෂය භාවිතා කළ යුතු අතර එම කේතක නැරඹීම සඳහා වෙබ් පිටුව ක්‍රියාත්මක කර බැලීම සඳහා වෙබ් බ්‍රවුසරය අවශ්‍ය වේ. එහෙම නැත්නම් අපි කියනවා වෙබ් අතිරික්සුවක් අවශ්‍ය වේ. right. රුලක් ඇරලා ලියන්න. HTML භාෂාවේදී යම් අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට උසුලන වරණ ඇතුලේ tag ගුණාංග property සහ value සහ අගය ලබා දීමක් සිදු කෙරේ. පහත උදාහරණය තුලදී එලෙස භාවිතා වන උදාහරණ අවස්ථාවක් පෙන්වා ඇත. හරි. දැන් මේක ලියලා සලකුණු කරගන්නේ දේවල් මේ මොනවද කියලා මම පස්සේ කියන්නම් තව ටිකකින්. right. එහෙනම් මේකේ font කියන එක tag එකක්, property කියන්නේ color කියන එක සහ size කියන එක, values වලට අදාළ වෙන්නේ red සහ 7 කියන එක. දැන් එහෙනම් අපි ඒක ලියාගත්තනේ. හරි. දැන් අපි යන් notepad එකට. right. දැන් පහතින් ලියන්න ඊට පස්සේ HTML වෙබ් පිටුවක අන්තර්ගතයන්
ප්‍රධාන කොටස් තුනකට බෙදේ. ප්‍රධාන කොටස් තුනකට බෙදේ. එක පිටුවේ උද්ෘතය. අපි ඒකට කියනවා ටයිටල් බාර්. දෙක හෙඩ් හිස කොටස. තුන බොඩි බඳ කොටස. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි සම්මත කඩදාසියක් ගත්තම ඩොකියුමන්ට් එකක් ගත්තම ඒ ඩොකියුමන්ට් එකේ උද්දෘත පාඩයක් තිබෙනවා. මම නිකන් අදහසක් පෙන්නනවා. ඊළඟට ඒකේ මාතෘකා තියෙන කොටසක් තිබෙනවා. ඒකට වෙන පාටක් දාමු. right. ඒ වගේම වැඩි විස්තර ප්‍රමාණයක් තියෙන කලාපය. එහෙම නැත්නම් අපි කියනවා බඳ කොටස. එතකොට පිටුවක් ටයිටල් බාර් එක කියන්නේ එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඩොකියුමන්ට් එකක් ගත්තම ටයිටල් බාර් එක තමයි මේ ඉහළින්ම තියෙන්නේ ටයිටල් එක. ටයිටල් බාර්. සමහරවිට මේක බැලුවම අන්ටයිටල් කියලා මෙතන මේ උඩ තියෙනවා ටයිටල් බාර් එක. දැන් අපි නෝට්පෑඩ් එක ගත්තම නෝට්පෑඩ් එකේ උඩ notepad for windows 10 කියලා දාලා තියෙන ටයිටල් බාර් එක. අපි ඇත්තටම වෙබ් පිටුවක් සැලකුවොත් වෙබ් පිටුවක ටයිටල් බාර් එක කියන්නේ මෙන්න මෙතන ටැග්ස් ටික. හරිනේ. වා යන පිටුව වලට අදාළ තොරතුරු පෙන්නනෝනේ. ටයිටල් 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 ටයිටල්. හරි. ඊළඟට වෙබ් පිටුවේ තියෙන ප්‍රධාන කොටස් ටික විදිහට පෙන්눔 කරන්නේ. එහෙම නැත්නම් මාතෘකා ප්‍රදේශයේ විදිහට පෙන්눔 කරන්නේ මෙන්න මේ කලාපය. අපි අලුත් මොකක් හරි වෙබ් පිටුවකට යන් right. right. අන්න එතකොට ඒක අපිට ටයිටල් එක පෙන්නනවා. මොකද්ද? ශ්‍රී ලංකා. ඒතර උඩ මේ කොටසේ අඩංගු වෙනවා ගොඩක් වෙලාට ඒ ප්‍රධාන මාතෘකා වගේ දේ හැඳින්වීම වගේ ඒවා. ඒ වගේම පිටුවේ බඳ කොටසේ තමයි විශාල තොරතුරු ප්‍රමාණයක් අඩංගු වෙන්නේ. මේකට වැටෙන්නේ බොඩි එකට. බඳ කොටසට. එහෙනම් කොටස් තුනකින් සමන්විත වෙනවා. හරි. right. ලිවනේ ටයිටල් බාර් හෙඩ් බොඩි. දැන් ඔයගලගේ පොතෙත් ඇඳගන්න මේ වගේ පාට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්ථාන තුනක් ඇඳලා මේක නම් කරන්න ටයිටල් හෙඩ් බොඩි. හරි. දැන් අපි බලමු නෝට්පෑඩ් එකේදී අපි මොකද කරන්න ඕනේ ඒ සඳහා. දැන් නෝට්පෑඩ් එකේදී අපි ටයිප් කරන විධානවල කැපිටල් සිම්පල් ભેදයක් නැහැ. අපි HTML විධාන ලිවීමට විශාල හෝ විශාලයි කුඩයි කියන සංකේත දෙක පාවිච්චි කරනවා. ඒතර ඒ ටැග් එකක් ලියන්නේ ඒක තුල. ඒතර පිටුවක් ආරම්භ වෙන්න ඕනේ HTML වලින්. ඒ වගේම පිටුවේ අවසානය HTML ක්ලෝස් කරලා තියෙන්න ඕනේ. එතකොට ටැග් එකක් ඕපන් කරොත් ටැග් එකක් ක්ලෝස් කරන්න ඕනේ.
අපි සාමාන්‍යයෙන් එහෙමනේ වෙනත් විෂයකට ගියපුවම අවශ්‍ය කරන ටැග් එකට ගිහිල්ලා වැඩේ කරාට පස්සේ ඒ ටැග් එක ඕෆ් කරනවා. ඕෆ් කරනවා කියන්නේ වෙන ටැග් එකකට ගියපුවම ඒක ඕෆ් වෙනවා. ඒ වගේ HTML වලදීත් පිටු ආරම්භය තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම HTML, අවසානයේ තියෙන්න ඕනේ HTML close. එතකොට ඒක පහලට ගත්තේ ඇයි කියලා හයි. එතකොට මේ කොටසේ අපිට ලියන්න නැත්නම් අපිට මේ පදේ ඕනනම් මේක දිගේ එක කෙලවරක තියන්න පුළුවන්. පහලට ගත්තම පැහැදිලිව ලියන්න පුළුවන්. හරි. තනි වගන්ති ක්‍රමයකට තමයි තියෙන්නේ. ඊළඟට අපි පටන් ගන්නෙ head එක. එතකොට head එක close වෙන්න ඕනේ. ඊළඟට තියෙන්නේ අපේ body එක. ඒ වගේම body එක close වෙන්න ඕනේ. ඔව්. එතකොට මේ HTML කේතක ලියන්න අපිට අවශ්‍ය කරන සැකිල්ල මේ ආකාරයේ වෙන්න ඕනේ. එතකොට අපි දැන් මින් ඉදිරියට ඉගෙන ගන්න හැම එකක්ම ලියන්නේ මේවා අතර. HTML පටන් ගන්න තියෙන HTML close. head එක පටන් ගන්න තියෙනෝනේ head එක close. head එක කියන්නේ උඩ කොටස. body එක පටන් ගන්න තියෙනෝනේ body එකේ පිටුවට අවශ්‍ය කරන තොරතුරු ඔක්කොම ලියලා ඉවරනාම තමයි body close වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ පිටුවේ තියෙන තොරතුරු ඔක්කොම අන්තර්ගත කරාට පස්සේ ලියවෙන්න ඕන එක තමයි පල්ලෙහාට ගිහිල්ලා බලමු. right. මේක අන්තිම පේලි ගෙලිතුත් එතනින් තමයි body close එක එන්නේ. එතකොට මේ වැඩිපුරම තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත වන්නේ බඳ කොටසේ මේ කලාපය තුල. හරි. යටි ලියන්න ඊට පස්සේ සෑම වෙබ් පිටුවකම පොදු ආකෘති සැලැස්ම පහත පරිදි විය යුතුය. හරි. දැන් මේක ඇඳලා සලකුණු කරගන්න. කැපිටල් ලිව්වත් එකයි සිම්පල් ලිව්වත් එකයි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් ඔයගලන්ට තියෙන version එකෙම මමත් සූදානම් කරගන්නම්. එතකොට ගැටලුව අඩු කරගන්න පුළුවන්. හරි. HTML head close body close HTML close. right. පේනවා අඩු නම් අපි ඒකේ font size එක මම ටිකක් විශාලණය කරගන්නම්. මම විශාලණය කරගන්න ඕගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ඇහැට පේනෝනේ. හරි. එහෙනම් අපි කේතක තියෙන්න ඕනේ ඔය ක්‍රමවේදෙට. හරි. ඊළඟට ලියන්න HTML ගුණයක් ගබඩා කිරීම. HTML ගුණයක් ගබඩා කිරීම. දැන් ඔයගොල්ලන් ගබඩා කරනකොට ඔයගොල්ලන්ගේ පරිගණකේ ෆෝල්ඩර් එකක් හදා ගන්න ඕනේ. my computer එකට ගිහිල්ලා D ගබඩාවේ කම්පියුටර් එක අපි ෆෝල්ඩර් එකක් නිර්මාණය කරගමු. right. ඒකට මමත් අංකයක් දාගන්න. දැන් ඔයගලන්ට කාඩ් ඉෂුව කරලා තියෙන අයට 8600 නම්බරයක් දාලා ඇති. අපි හිතමු 8600 කියලා මගේ නම්බර එක. හරි. මේක ඇතුළට ගිහිල්ලා තව ෆෝල්ඩරයක් හදාගන්න right click කරලා web
web1 කියලා දාගන්න. ඒතර වාගේ දැන් මුල් දේවල් දානකොට මේක ඇතුළට දාන්න වග බලා ගන්න ඕනේ. ඔව්. එහෙනම් සේව් කරන්න හැටි අපි ලියමු. ෆයිල් ඊතලයක් සේව්. දැන් යන්න වාගේ ෆෝල්ඩර් එකට 8600 web. හරි. ෆයිල් නේම්. දැන් ෆයිල් නේම් එක දෙනකොට වෙබ් පිටුවකදී සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන නම් තමයි page home කියන වගේ වචන පාවිච්චි කරනවා. අපි පළවෙනි එකනේ හදන්නේ right. මම දානවා මේකට home. dot. හැබැයි මතක තියාගන්න තිතක් තියලා මේක කරන්න ඕනේ. මේක කරේ නැතුනොත් page එක තියෙන තොරතුරු පෙන්වන්නේ නැහැ වෙබ් පිටුවේදී. තිත HTML දාන්න ඕනේ. ඒ කියන්නේ වෙබ් පිටුවක් HTML ටයිප් කරලා හදනකොට ඒක සේව් කරනකොට ඕන නමක් ඔබට දෙන්න අවශ්‍යයි තියෙනවා. තිත තියලා හැබැයි HTML හැම ගුණුවකම තියෙන්න ඕනේ. ඊළඟට තියෙනවා ආකේතනය. එහෙම නැත්නම් encoding. මේ encoding කියන ස්ථානය පාත් කරලා ANSI කියන ෆෝමැට් එක තෝරගන්න. හරි. සමහරලාට ඔයගොල්ලන්ගේ පරිගණකවලදී ඒක යුනිකේතක ඇති යුනිකෝඩ් කියලා. යුනිකෝඩ් එක ඇවිල්ලා 16 පාදෙන් තියෙන එක. ඒ යුනිකේත ක්‍රමය අපි තෝරගන්නේ ඉංග්‍රීසි භාෂාවට අමතරව අපි වෙනත් භාෂාවන් පිටුව මත අන්තර්ගත කරනවා නම්. දැන් ආරම්භයේදී අපි ANSI ෆෝමැට් එක තියලා සේව් කරගන්න. හරි. දැන් මේක අයින් කරන්න එපා. right. දැන් ඔයාගේ ෆෝල්ඩර් එක ඇතුළට ගිහින් බලන්න 8600 වෙබ් කියන එක ඇතුලේ මේ විදිහට අයිකන් එකක් පෙන්වන්න ඕන. දැන් මේ ඔයාගේ කම්පියුටරේ තියෙන වෙබ් බ්‍රවුසර් අයිකන් එකෙන් පෙන්වනවා. හරිද? දැන් මේක අපි ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරාම මේක රන් කරලා පෙන්වන්නේ ඕගොල්ලන්ගේ වෙබ් අතිරික්සුවෙන්. හරි. ඔයාගේ වෙබ් අතිරික්සුවෙන් පෙන්වන්නේ. right. නැවත බැලුවොත් වෙබ් අතිරික්සුවෙන්. හරි. දැන් මම ඔක්කොම ක්ලෝස් කරනවා. මේකත් ක්ලෝස් කරනවා. එතකොට දැන් ඊළඟ දවසේදී ඒ කියන්නේ ඊළඟ දවසේදී වෙබ් පිටුවේ අලුත් දේවල් එකතු කරනවා නම් මම කියලා දෙන විදිහට එතකොට කොහොමද කරන්න කියන එක ප්‍රශ්නයක් එනවා. එතකොට ඔයා සාමාන්‍ය පරිදි ඉස්සලා ඔයාගේ වෙබ් පිටුව අන්තර්ගත කරලා තියෙන තැනට යන්න. දැන් අපිට වැඩ කරනකොට Google එකත් අවශ්‍යයි, Notepad එකත් අවශ්‍යයි. Notepad එකේ ලියනවා, Google එකේ බලනවා. දැන් මේක හරියි. හරි. එතකොට මේක ඩබල් ක්ලික් කරපුවම Notepad එකට යන්නේ නැහැ. ඩබල් ක්ලික් කරපුවම යන්නේ වෙබ් බ්‍රවුසර් එකට. පැහැදිලිද? වෙබ් බ්‍රවුසර් එකට යන්නේ. හරි. එතකොට අපි කේතක ලියන්න Notepad උත් ඕනේ. එතකොට අපි කරන දේ තමයි හරි. එහෙනම් මේක ඩබල් ක්ලික් කරලා වෙබ් බ්‍රවුසර් එකත් ලෝඩ් කරගන්නවා. මේක මිනිමයිස් කරලා මෙන්න මේ වගේ වැඩක් කරන්න ඕනේ. right click කරන්න. open with යන්න. ඒකේ තෝරගන්න notepad. පේනවනේ? right. දැන් එතකොට ඔයා ලියපු එකත් පෙන්නනවා. right. එතකොට ඔයාගේ තිරේ මෙන්න මේ දෙක තියාගන්න. මේ විදියට. දැන් මේකෙන් සේව් කරලානේ තියෙන්නේ. එතකොට මේකෙන් අලුත් දේවල් එකතු කරනවා, ෆයිල් සේව් කරනවා, මේකේ රිෆ්‍රෙෂ් කරලා බලනවා. හරි. දැන් අපි පළවෙනි ටැග් එක කියලා දෙන්න හදනවා. දැන් අපි බලමු ඒකට අපි උද්දෘත පාඨයක් දාන්නේ කොහොමද? හරි. උද්දෘතයක් දාන්නේ කොහොමද? එහෙම නැත්නම් ටයිටල් එක දාන්නේ කොහොමද? උද්දෘත පාඨයක් දාන්නේ කොහොමද? ඒතර උද්දෘත පාඨයකට අපි කියන්නේ ටයිටල්. එතකොට මේකේ දාන්නේ තියෙන ටයිටල් එකක්නේ. හරි. ටයිටල් නේ. එහෙනම් අපි ටයිටල් එක දානවා. right. එහෙනම් ලියා ගන්න පොතේ අංක 1 දාලා දැන් කෝඩ්ස් ලියන්න පටන් ගන්නවා පොඩ. හරි. 1. වෙබ් පිටුව සඳහා
උද්දෘත පාඨයක් යෙදීම. වෙබ් පිටුව සඳහා උද්දෘත පාඨයක් යෙදීම. උද්දෘත පාඨයක් යොදන්න අපිට ටැග් එකක් අවශ්‍යයි. ඒ ටැග් එක හැම වෙලාවෙදිම ලියවෙන්න ඕනේ හෙඩ් එක ඇතුලේ. හෙඩ් එක ආරම්භ කරා හෙඩ් එක ක්ලෝස් එක ඒක ඇතුලේ. උද්දෘතයට අපි කියන්නේ ටයිටල්. එහෙනම් ටයිටල් ටැග් එක දානවා. ටැග් එක වැහුවා. වාට මේ උද්දෘතයේ පේන්න ඕන දේ දානවා. අපි තුමු මට දාන්න ඕනේ my first web page. web ඕන්නම් තමන්ගේ අංකෙත් දාන්න. මගේ අංකය 8600 කියලා මම උපකල්පනය කරනවා. ටයිටල් එකේ වැඩ ඉවර නම් ටයිටල් ක්ලෝස්. එතකොට ටයිටල් එකක් දැම්ම ටයිටල් එක තුල පෙන්වන්න ඕන දේ ලිව්වා ටයිටල් ක්ලෝස්. ඔය ටයිටල් ක්ලෝස් එක ඕනනම් පහලට මෙහෙම තියාගන්නත් පුළුවන්. ඒත් හරි. දිග නැත්තම් අපිට දිගට තියාගන්නත් පුළුවන්. right. දැන් ඔබට තියෙන්නේ මේක control save කරන්න. save මෙතන refresh කරලා බලන්න. බලන්න එතකොට ටයිටල් බාර් එක මේ කියන නමට හැදෙනවද? හරි. මෙතෙන් my first web page. අපි ආයෙ ඕනනම් වෙන එකක් ලියලා බලමු. right. නැනපියස. ICT center. හරි. control S refresh කරන්න. right. නැනපියස ICT center. හරිනේ. එතකොට එහෙම තමයි අර ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ් පේජ් එකකදීත් ඒ විදිහට පෙන්눔 කරන්නේ. එතකොට අපි ටයිටල් බාර් එක දාන්න හැටි ඉගෙන ගත්තා. right. එහෙනම් මේ ටැග් එක ලියන්න එතනට. මේක විතරයි එතකොට. හරි? එතකොට දාන තැන මතක තියාගන්න. හෙඩ් එක ඇතුළේ තමයි ටයිටල් බාර් එක දාන්නේ. ඔව් ලස්සනට කොටුවක් දාලා තියාගන්න එහෙනම්. හරි. එහෙනම් ඊළඟට අපි ලියමු 2. පිටුව මත තම නම සහ නිවෙස් ලිපිනය ඇතුළත් කරන්න. හරි. දැන් ඔය කියපු තොරතුරට අදාළව අපි කොහොමද අපේ නම සහ නිවසේ ලිපිනය පෙන්눔 කරන්නේ? එතකොට මේක පෙන්눔 කරන්න ඕනේ බඳ කොටසේ. එහෙනම් මේ කියන අපි දේවල් අන්තර්ගත කිරීම කරන්න ඕනේ බොඩි එක තුල. එහෙනම් බොඩි එකට සීමාව මොකද්ද? මෙතනින් පස්සේ මේ කලාපේ දක්වා. එහෙනම් එතන ක්ලික් කළා ඔබට නිකන් ලියාගෙන යන්න පුළුවන්. right. අපි ඇඩ්‍රස් එක නම දානවා මම මගේ ආයතනයේ නම. හරි. ඊළඟ රූලේ නම්බර 102 හෝමාගම. right. දාලා මම ෆයිල් සේව් කරනවා control S refresh කරලා බලනවා. ඔව්. දැන් වෙනස බලන්න වෙබ් පිටුවේදී අපිට මේක දිග වගන්තියක් විදිහට තමයි පෙන්වන්නේ. නමුත් මං පේලි විදිහට තමයි අන්තර්ගත කරේ. හරි. පේලි විදිහට තමයි මම අන්තර්ගත කරලා තියෙන්නේ. දැන් මට මේ විදිහේ දැක්මක් අවශ්‍ය නම් පේලි වශයෙන් අවශ්‍ය නම් අපිට තව ක්‍රියාවක් උමනා කරනවා. මොකද HTML කේතකවලදී අපිට පේලිය පහළ පේලියට යන්න කියන විශේෂ විධානයක් ඕනේ. ඒ විධානයට අපි කියන්නේ බ්‍රේක් එකක්. බ්‍රේක්. ඒක නිසා අපි ඊළඟ පෙළට යන බව අඟවන්න
එන්ටර් කී එක විතරක් ඔබලා පහළ ගියාට මදි. විධානයක් ලියන්න ඕනේ. බ්‍රේක් එකට අදාළ වෙන්නේ BR. එහෙනම් ඒ වගන්තිය කෙලවර BR එකක් දාන්න. එහෙම වුණොත් මේ නැනපියස කියන එකට පහලින් තමයි ඊළඟ ටික පෙන්වන්නේ. මම ක්‍රමානුකූලව සේව් කරලා ආයි රිෆ්‍රෙෂ් කරන්නම්. right. පේනෝනේ අදහස. එහෙනම් අංකෙට පහලින් ස්ටේෂන් රෝඩ් කියන එක පෙන්වන්න ඕන නම් මේක කෙලවරෙත් BR එකක් දානවා. සේව් කරන්න මේක රිෆ්‍රෙෂ් කරලා බලන්න. හරි. එහෙනම් මේක ගන්ති කෙලවරෙත් මම BR එකක් පාවිච්චි කරනවා. රිෆ්‍රෙෂ් කරලා බලන්න. හරි. එතකොට මේ දැක්ම ලබා ගන්න අපිට ටැග් එකක් අවශ්‍යයි. මොකක්ද ඒ අවශ්‍ය ටැග් එක? බ්‍රේක්. right. දැන් ඕගොල්ලෝ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට මෙන්න මෙතන ඉඳලා මේ ටික ලියා ගන්න. මම මේ highlight කරලා තියෙන ටික ලියන්න. හරි. body එකේ ඉඳලාම ලියන්න. හරි. right. තුන්වෙනි කාරණේ. අපි බලමු දැන් පිටුවට වර්ණයක් වගේ දෙයක් යොදන්න. මම මේ දේවල් මට මතක හැටියට ගොඩක් වෙලාට level 3 එකේ අන්තිම කොටසෙත් අදහසක් විදිහට IT වලදී දුන්නා. නමුත් දැන් එතනින් එහාට අපි ආපහු ගමන් කරනවානේ විශාල දුරක්. සම්පූර්ණ ක්‍රියාවලිය. හරි. එහෙනම් අපි තුන්වෙනි එක ලියන්න. වෙබ් පිටුවේ පසුතලය සඳහා වර්ණයක් යෙදීම. වෙබ් පිටුවේ පසුතලය සඳහා වර්ණයක් යෙදීම. දැන් ඒකට අපිට වෙබ් පිටුවේ සම්පූර්ණ පසුතලයටම පාටක් අවශ්‍යයි. ඒතර සම්පූර්ණ මේ පසුතලය අදාළ කෙනා තමයි body. එහෙමනම් අපි ඒකට ගුණාංගයක් දෙන්න ඕනේ. මොකද්ද ගුණාංගේ? පසුතලය. මොකද්ද පාට? එතකොට ගුණාංගයේ පසුතලය background කියන එක පාට තමයි ඒකේ value එක. එහෙම නැත්නම් මොන පාට දානවද කියන එක තමයි value එක. එහෙනම් අපිට මේ tag එක ඇතුලේ ලියන්න සිද්ධ වෙනවා. එළියේ නෙමෙයි. tag එක close කරලානේ මෙතන තියෙන්නේ. right. tag එක ඇතුලේ පසුතලයට කියන ගුණාංගයට අපි පාවිච්චි කරන්නේ හැමදාම මතක තියාගෙන ඉන්න ඕනම තැනක පසුතලය කියන එකට BG background color. හැබැයි මේ වචන දෙක එකට තියෙන්න ඕනේ. ඒ කියන්නේ BG වෙනමයි color වෙනමයි තියෙන්න බෑ. BG color. ඒ වගේම color ලියනකොට U පාවිච්චි කරන්න එපා. BG color. එතකොට දැන් මෙතන tag එක තියෙනවා. උසුලණය තියෙනවා. ගුණාංගයක් තියෙනවා. දැන් value එකක් ඕනේ. value එක දාන්නේ කොහොමද? සමාන ලකුණ දාලා මොන පාටද? right. මට ඕනේ pink. රෝස පාට. හරි. එහෙනම් අපි ෆයිල් එක සේව් කරලා බලමු කියපු විදිහට ඒ ක්‍රියාවලිය වෙනවද කියලා. රිෆ්‍රෙෂ් කරලා ඔව් පිටුවට රෝස පාට වැටෙනවා. එහෙමනම් අපි මෙතන වෙනස් කරලා ඉගෙන ගන්න. නිල් පාට. Control S. right. සායන්. තර පාට වලට එක එක නම් තිබෙනවා. හරි. පැහැදිලිද? right. එහෙනම් ඔබ ලස්සන වර්ණයක් දාලා එතකොට මේ පාට වලට තියෙන නම් පාවිච්චි කරන්න පුළුවන්. මම ඉදිරි දවසකදී කියලා දෙන්නම් අපිට විවිධ වෙනත් වර්ණ ගන්නකොට ඒ වර්ණ වලට ඕන කරන හෙක්සකේතක පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද අපිට වර්ණ වලින් කියන්න පුළුවන් වර්ණ 6ක් 7ක් 8ක් විතර වගේ දුඹුරු පාට, කොළ පාට, නිල් පාට, කහ පාට කියලා. නමුත් දැන් ඒවලත් තියෙනෝනේ තද වර්ණය, ඒකේ ලා පාට විවිධත්වයක් තියෙනවා. ඒතකොට වර්ණ ගත්තොත් එහෙම මිලියන 32ක් තිබෙනවා. ඒතකොට මිලියන 32ක් අපි කියන්නේ නෑනේ.
රයිට්. එතකොට ලස්සන වර්ණ ගන්නකොට ඔයාට ඒවට ගැලපෙන වචන භාවිතා කරන්න පුළුවන්. මම ඒකට ડોකියුමන්ට් එකක් ඕගලන්ට පෙන්වන්නම්. හරි. පැහැදිලිද? රයිට්. එහෙමනම් දැන් මේ මුල්ම කොටසනේ. හරි. දැන් මේ කොටස මුල ඉඳලා දැන් අධ්‍යයනය කරලා ওই ක්‍රියාවලිය ඉස්සෙල්ලා අධ්‍යයනය කරලා බලන්න. මං ඊළඟ දවසේ පාඩමේදී එතකොට ඔයගලන්ට තව කොටසක් අලුතෙන් වෙනත් දේවල් අලුත් දේවල් කරන හැටි කියලා දෙන්නම්. හරි. එහෙමනම් ඔබ සැමට සුබ දවසක්. හරි. මග අරින්න නැතුව වැඩ ටික කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp එකට අපිට දැනුම් දෙන්න සර් මගේ මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා මේ ප්‍රශ්නේ තියෙනවා කියලා කියන්න. කියන්නේ නැතුව මට දෙන්නේ නැහැ. දැන් තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා හරි කියන්න. හරි. එහෙනම් මම මේක දැනට ක්ලෝස් කරලා අපි ඊළඟ දවසේ පන්තියේ බලමු.